නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දිනාගේම ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකතු කරගන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි විමසලා බලමු බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ ඒ පුද්ගලයන් ඉලක්ක කරගෙන ධර්මයේ දේශනා කරන්න උන්වහන්සේ භාවිතා කරපු ඒ ක්‍රමවේදයක්. බුදුරජාණන් වහන්සේ හැමෝටම එකම දේශනාව එකම ස්වරූපයෙන් දේශනා කරන්න වේ. අපි දකිනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ළඟට බණහන්න එන සමහර අය ඒ අයට පෙර පින් හොඳට වඩාගත්ත, හොඳට පෙර පින් තියෙන, ඒ අය පාරමී ධර්ම සම්පූර්ණ කරගත්ත, ඉන්ද්‍රිය ධර්ම හොඳට වැඩිච්චයි හිටිය. බුදුරජාණන් වහන්සේට තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින නුවණක් තියෙන. ඒ නුවණින් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ කෙනාට මෙන්න මේ විදිහට ධර්ම දේශනා කරොත් මේ කෙනා අවබෝධය කරාරගෙන යන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එවැනි පුද්ගලයන්ට සමහර වෙලාවට එක ගාථාවෙන් දහම් දෙසන්න ඕන අයට හකුලවල එක ගාථාව දේශනා කරා. කෙටියෙන් කියනවා. සමහර අයට යම් යම් උපක්‍රමයක් දෙන ඔබ මේ දේ කරන්න. සමහර භික්ෂුන් වහන්සේලාට කමටහනක් දෙන ඔබ වනාන්තරයකට ගිහිල්ලා හුදකලාව මෙන්න මේ විදිහට භාවනා කරන්න. සමහර අයට දීර්ඝ ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒ පුද්ගලයන් අරබයා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් භාවිතා කරපු ක්‍රමවේදවල නොයෙක් වෙනස්කම් තියෙනවා. දැන් බලන්න චුල්ලපන්තක මහරහතන් වහන්සේ උන්වහන්සේ මනෝමය ශරීර මවන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබපු කෙනා. හැබැයි උන්වහන්සේට එක ගාථාවක්කත් පෙර මතක තියාගන්න බැරි වුණා. රහත් වෙන්න පෙර උන්වහන්සේ පැවිදි වෙලා හරිම ආසාවෙන් පැවිදි වුණා. ධර්මය ඉගෙන ගන්න බොහෝම ආසයි. එක ගාථාවක් පාඩම් කරලා ගාථාවේ පළවෙනි පද පෙළ පාඩම් කරනවා. ඊළඟ පද පෙළ පාඩම් කරනකොට පළවෙනි එක අමතකයි. ඒ වගේ උත්සාහ කරනවා එක ගාථාවක්වත් මතක තියාගන්න බෑ. උන්වහන්සේගේ සොහොයුරා වැඩිමහල් කෙනා මහා පන්තක. උන්වහන්සේ ඉක්මනින්ම ධර්මයේ දියුණු කළ රහත් වුණා. තමන්ගේ අයියා ළඟට ගිහිල්ලා මේ ස්වාමින් වහන්සේ වැඩිමහල් ස්වාමින් වහන්සේ ගිහිල්ලා කිව්වා මහා පන්තක ස්වාමින් වහන්සේ අනේ බලන්න මට එක ගාථාවක්වත් මතක හිටින්නේ නැහැ. මම මෙච්චර උත්සාහ කරනවා මට එක ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ කිව්වා. ඒ වෙලාවේ මහා පන්තක ස්වාමින් වහන්සේ කියනවා චුල්ලපන්තක ඔබට එක ගාථාවක්වත් මතක තියාගන්න බැයි නම් ඔබ කොහොමද මේ ගහම්බීර ධර්මයක් අවබෝධ කරගන්නේ? ඔබට පින මදි ඇති. ඔබ එහෙමනම් සිවුරු ඇරලා යන්න කිව්වා එක්කෝ. ගිහිල්ලා පිනක් දහමක් කරගෙන ධර්මානුකූලව ධාර්මිෂ්ඨව හොඳට පින් කරගන්න. ඔබට නම් මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න බැරුව ඇති. එතකොට බලන්න තමන්ගේ වැඩිමහල් සොහොයුරා වෙච්ච මහා පන්තක ස්වාමීන් වහන්සේ දීපු අවවාදේ. හැබැයි චුල්ලපන්තක හාමුදුරුවෝ කැමති නැහැ සිවුරු ඇරලා යන්න. උන්වහන්සේ බොහෝම දුකසේ අනේ මං කොහොමද සිවුරු ඇරලා යන්නේ? මං කොච්චර ආසාවෙන්ද පැවිදි වුණේ කියලා උන්වහන්සේ දුක් වෙවි කල්පනා කර හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්කා. එහුව චුල්ලපන්තක මොකද දුකෙන් වගේ? අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට එක ගාථාවක්වත් මතක හිටින්නේ නැහැ කියෝ. මහා පන්තක ස්වාමීන් වහන්සේ මට සිවුරු ඇරලා යන්න කිව්වා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙහෙන්න. මේ බුද්ධ ශාසනයේ මහා පන්තකගේ දෙයක් නෙවෙයි කිව්වා. මේ බුද්ධ ශාසනයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ධර්ම ස්වාමී තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ හදවතේ තමයි මේ ධර්මයේ පැන නගින්නේ. මෙහෙන්න කියලා එක්කන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් අධිෂ්ඨාන කරලා බැලුවා චුල්ලපන්තක හාමුදුරුවෝ කියන්නේ මහා පෙර පින් ඇති කෙනෙක්. හැබැයි උන්වහන්සේගේ පින මතු කරන්න නම් උන්වහන්සේට මෙන්න මේ ක්‍රමයයි අදාළ වෙන ක්‍රමය කියලා බුදුරජාණන් වහන්සේ ඉතා පිරිසිදු රෙදි කඩක් අරගෙන දුන්නා චුල්ලපන්තක. ඔබ වෙන කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්න නැතුව මේ රෙදි කඩ ගැනම අවධානය යොමු කරගෙන රජෝහරණන් කියන එකම අරමුණ හිතේ තියාගෙන රජෝහරණන් කියන අපිරිසිදු වෙනවා. මේ රෙදි කඩ දිහාම හිතයොමු කරගෙන රෙදි කඩ පිරිමදින්න ඔන්න දීපු අවවාද. එදා ජීවක වෙද මහත්මයාගේ නිවසේ දානයක් පිළියෙල කරලා තිබුණ. එදා ජීවක වෙද මහත්තයාගේ ගෙදරට දානීට ආරාධනා කරන්න පිරිසාපු වෙලාවේ බුද්ධ ප්‍රමුඛ සංඝයාම දානීට වැඩිය. හැබැයි චුල්ලපන්තක හාමුදුරුවෝ විතරක් තනියෙන් නවත්තලා ගියා. චුල්ලපන්තක හාමුදුරන්ට දීපු අවවාදි තමයි අර රෙදි කඩ පිරිමදින්න.
දැන් ගෙදරට වැඩම කරා දාන සකස් කරලා දැන් වැඩ හිටිය දානි බෙදන්න සූදානන් වෙනකොටම බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් පාත්‍රී වැැහු අති. ජීවක අහනවනේ ස්වාමීණී ඇයි මේ මගෙන් අඩුවක් වෙලාද. බුදුරජාණන් වහන්සේ වදාළ ජීවක තව එක ස්වාමීන් වහන්සේ නමක් අඩුයි කියෝ. උන්වහන්සේ ආරාමි වැඩ ඉන්නවා ඉක්මනට පණවිඩයක් යවල උන්වහන්සේ වඩම්මගෙන ඉන්න දැන් කාලයයි කියෝ. සේවකෙක් දුවගෙන ගියා ජීව කඹවනට මේ ආරාමයට යනකොට මෙන්න චුල්ල පන්තක හාන්දුරු වගේම ගොඩාක් අයින්න එක්කම සුරූපේ. එක්කෙනෙක් සක්මන් කරනවා කෙනෙක් සිවුරුවරනවා කෙනෙක් මිදුල අමදිනවා. ගිය කෙනා ගිය සැනින් බයිවෙලා ආපහවා ඇවිල්ල කිවනේ ස්වාමිනි භාකිතුන් වහස ඉතන හිතාගන්න බෑ එකම සුරූපය ඇති බොහෝ දෙනෙක් ඉන්නවා කියෝ. බුදුරජාණන් වහන්සේ වදල හිනං ඔබ ආයමත් එතන්ට යන්න කියෝ. මේ පිරිස අතරින් ගිහි ලහන්න කවුද චුල්ල පන්තක කෙනෙක් කතා කරයි මමයි කියලා. අන්නේ කෙනාගේ අතින් අල්ලන්න එතකොට අනිත් ඔක්කොම නැති වෙලායයි ඒ කෙනාව එක්කං එන්න කියෝ. තින් ගිහිල්ලා ඇහුව කවුද චුල්ල පන්තක කියන්නේ මමයි කීව. අන්නේ කෙනාලාගට ගිහිල් අතින් අල්ලකිව ස්වාමීනී ඔබහන්සේ තතාගතයන් වහන්සේ ආරාධනා කරා දානට වඩින්න කියලා. එතකොට අනික් සියල්ල මතුරු දහන් වුණා උන්හන්සේ වේදා වඩම්මගෙනාව. බුදුරජාණන් වහන්සේ දානි වළඳන්න පෙර මර සඟ පිරිස අතරේ අග්‍රස්ථානයක් ලබා දුන්න මහනෙන මේ තමයි මා පුච්චුල්ල පන්තක මනෝමේ ශරීර මවන භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනාකිල අග්‍රස්ථානයක් පිරිනැමු. දැම් බලන්න එකම ගාථාවක්කත් මතක හිටින් නැතිව ගිය. චුල්ල පන්තක හාන්දුරුවන්ව රහත්වෙලා ඉරදිමතුන් අතරේ මොහොතේ මේ මනෝමේ ශරීර මවන ඉරදිය මනෝමේ ශරීර මවන භික්‍ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුව. එතකොට ඒ හැකියාවතියන බුදුරජාණන් වහන්සේට විතරයි. කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා හරියටම ඉලක්කෙට ධර්මාවබෝධි ලබාදීමේ හැකියාව. ඔය වගේ දැන් ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රම කෙනා තමයි සාරිපුත්ත හාමුදුරු. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යරත්නයක් හැටියට පැවිදි වෙච්චික ස්වාමීන් වහන්සේ නමක් හිටිය. සාරිපුත්ත හාමුදුරුව අවවාද කරන අනුශාසනා කරන ඔබ මෙහෙම භාවනා කරන්න මේ විදියට භාවනා කරන්න කියලා ගොඩාක් භාවනා උපදෙස් දුන්න. හැබැයි උන්වහන්සේගේ හිත වැඩෙන්න හිත විසිරෙනවා. අවසානි සාරිපුත්ත හාමුදුරු කල්පනා කරා මගේ ශාස්තෘන් වහන්සේ ළඟට එක්කං යන්න ඕන. එක්කරගෙනවා. ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළක ස්වාමිනී භාකිතුන් වහස මේ භික්ෂුව බොහොම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ මං මේ විදිහට කමට හන්දුන්න මේ විදිහට භාවනා කියල දුන්න නමුත් හිත වැඩෙන් නැතේ කිය. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ කෙනාට සාරිපුත්ත හාමුදුරුවමේ තරුණ කෙනෙක් බොහොම ලස්සන තරුණ වයස කෙනෙක්. සාරිපුත්ත හාන්දුරුව හිතනො මේ තරුණ වයස නිසා කෙලෙස් බහුලව ඇති මේ රාග ආදී අරමුණු බලවත්වෙනව ඇති ඒ නිසා අසුභය පිළිකුල නවසීවතික ආදී ගොඩාක් අසුභේ පැත්තට නැබරුවෙච්ච භාවනා ක්‍රම තමයි සාරිපුත්ත හාන්දුරුව දීලතියෙන්. හැබැයි මේ කෙනා දීර්ඝ සංසාර ගමනේ කලාකාරයෙක් නිර්මාණ ශිල්පිය ඔහුගේ හිත ලස්සන කලාකාමී සිතුවිලිවලට තමයි හිත ඇදිලයන් අර අසුභයත් එක ගැටෙනවා හිත. බුදුරජාණන් වහන්සේ ලස්සන නෙළුම් මලක් මවල දුන්න අතට. ඔබ මෙන්න මේ මල අරගෙන ගිහිල්ලා මේ මල දිහා බලාගෙන මෙනෙහි කරන්න කියෝ. ඕක තමයි දීපු අවවාද. මේ මල අරගෙන ගිහිල්ලා අතේ තියාගෙන එහෙම පොළොවෙ තියලා ඒ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරාර මල ඒ මොහොතෙම පරවෙලා කුණු වෙලා එහෙම තිය වෙලා යනවා පේන සැලැස්වා. ඒ මුල් කරගෙනම විදර්ශනා වඩලා ධර්මය අවබෝධ වුණ. ඔය වගේ තවත් ස්වාමීන් වහන්සේ නමක් ගැන තියෙන ඔය වගේම සිදුවීමක් සාරිපුත්ත හාමුදුරුවන්ගේම ශිෂ්‍යයෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්කරගෙනාවට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ යන්නකිව ජේතවනේ පොකුණ ළඟට ඉච්චරයි. ති මේ ස්වාමීන් වහන්සේ කල්පනා කර අනේ මට බුදුරජාණන් වහන්සේ උපදෙසක් දුන්නෙත් නෑ භාවනාවක් කියල දුන්නෙත් නෑ පස්සේ හරි මට කතා කරයිනේ මට කිව පොකුණ ළඟට යන්න කියලන කියලා ජේතවනේ පොකුණ ළඟට වෙලා පොකුණ දිහා බලාගෙන ඉන්නකොට පොකුණෙ තියෙන ලස්සන නෙළුම් මල් පිපිලා. දැන් හිතාර ලස්සනට මල්වලට ඇදිලා යන හිතක් මේ මල් කොච්චරනල් ලස්සනද කියලාර නෙළුම් විලදිහා බලාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ මොහොතෙම අධිෂ්ඨාන කරා ඔහුගේ හිත දිහා බලලා අර ලස්සනට පිපිලතියෙන් නෙළුම් මල් බලාගෙනින් නැති කුණු වෙලා පරවෙලා දියවෙලා අර වතුරෙම වැක්කිරිලා යනෝ පේන සැලැස්වා. ඒ මොහොතෙම ඒ අරමුණම හිතට අරගෙන මගේ කයත් මේ වගේ නේද කියලා මෙනෙහි කරලා අවසන් වෙනකට රහත් වෙලා. එතකොට බලන්න සමහර වෙලාවට භාවනා උපදෙස් දීලා ඒ භාවනාව තුළ හිත වැඩෙන් නැති අයට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සංසාර ජීවිත දිහා බුදු ඇසින් බලලා මේ වගේ පුංචි උපදෙසක් එක්කො මලක් දිහා බලාගෙනන්න එක්කු රෙදි කඩක් අරගෙන රජෝහරණන් කියල රෙදි කඩ පිරිමදින් මේ වගේ උපදෙසක් තුළ ධර්මාවබෝධයට යන්න මඟ පෙන්නවා.
පිංගතුනි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දි. බොහෝ පිරිස උන්වහන්සේගෙන් ප්‍රශ්නහන අවස්ථාවල් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔවුන් දිහා බලල ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ට ගැලපෙන ආකාරයට ධර්ම දේශනා කරද්දේ උන්වහන්සේ පිළිතුරු දෙන ක්‍රමවේද කීපයක් ධර්මී සඳහන් වෙලා තියෙනවා. එකක් තමයි සමහරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ප්‍රශ්නහනෝ. ඒ ප්‍රශ්න අහද්දී අහන ප්‍රශ්නය ඇත්තටම අවබෝධ කරගන්න උපකාර වෙන ප්‍රශ්නයක් නම් චතුරාරි සත්‍ය අවබෝධයටම උපකාර වෙනවන බුදුරජාණන් වහන්සේ එක එල්ලේම ඔහුට පිළිතුරු දෙනවා. ඒකට කිනවා ඒ කාන්ස ව්‍යාකරණය පඤ්ඥා. එක එල්ලේම නිවන් අවබෝධයට අදාළ වෙන කරුණු විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. සමහර වෙලාවට ප්‍රශ්න අහනවා හැබැයි ඒ ප්‍රශ්නයට කොටසෙන් කොටස විස්තර කරමින් දහම් දෙසුවොත් තමයි ඔහුට අවබෝධ වෙන්. බුදුරජාණන් වහන්සේ යහන ප්‍රශ්නය කොටසෙන් කොට සාරගෙන ඒක විස්තර කරමින් බෙදමින් දහම් දෙසනවා. ඒකට කිට විභජ්‍ය ව්‍යාකරණී පඤ්ඥා. සමහර වෙලාවට සමහරු ප්‍රශ්නහනවා අහන කෙනා මොකට දහන්න කියලා දන්නෙත් නැති ප්‍රශ්නත් අහන අවස්ථා තිය. බුදුරජාණන් වහන්සේ අහන කෙනාගෙන් පෙරලා ප්‍රශ්න කරන අවස්ථා තිය. ඒකට කෙන පටිපුච්ච ව්‍යාකරණී පඤ්ඥා. කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ආද උන්වහන්සේ යාගෙන් ආයි ප්‍රශ්නහන. ඇයි ඔබ මෙහෙ මහන්නේ. ඔබ මෙහෙනම් මේක මට ඉස්සල්ලා කියන්න ඒ විදියට බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් ප්‍රශ්නහනකොට ඔහු දෙන පිළිතුරත් එක්ක ඒ අහන ප්‍රශ්නයට උත්තරේ ඔහු ළඟම තියෙනවා. දැන් සමහරවස්ථ ඔබට මතක ඇති පහාරාධ කියල සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ පහාරාධ කියන්න දෙව්ලොව ඉන්න අසුරනායකේ. මේ අසුර කියන දේවතා කොට්ටාසේ ප්‍රධානත්වය දරන වේපචිත්ති පහාරාධ කියල අසුරනායකයෝ දෙන්නෙක් ගැන දේශනාවල තියෙනවා. මේ පහාරාධකින අසුරේන්ද්‍රයා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහි ලහනෝ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මේ බුද්ධ ශාසනය ගැන හිත් තලවාගෙන බොහොම ආසාාවෙන් ශාසනයට ඇලුම් කරන්න යයි. මේ අයි මේ තරම් බුද්ධ ශාසනයට ආස කරන හේතු මොනවද. අනි ස්වාමිනි මං ඒක දැනගන්න ආසයිකි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ හරි පහාරාද ඔබ මගේ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයට ආස කරන්නේ ඇයි කියන එක දැනගන්න පෙර ඔබ මට කියන්න කිව්වා අසුරයන් මහාසාගරයට ආස කරන්නේ ඇයි. අසුරයෝ කියන මේ දිවිය ලෝකෙයින් අසුර පිරිස මහා මුහුදට මහාසාගරයට ඇලුම් කරනවා. මහාසාගරයට ආස කරනවා. මුහුද ගැනම සිත්තලවාගෙන වාසය කරනවා. එහෙනම් අසුරයෝ මහමුහුදට මහාසාගරයට ආස කරන්නේ ඇයි කියලා මට ඉස්සල්ලා ඒක කියලා ඉන්න කියව. එතකොට පහාරාද අසුරයන් මහාසාකරයට ආස කරන කාරණ 8ක් ගැන විස්තර කරා බුදුරජාණන් වහන්සේ ඉදිරී. ස්වාමිනි අසුරයන් මුහුදට ආස කරන්නේ මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ කරුණු 8ම මුල් කරගෙන මගේ ශ්‍රාවකයොත් බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඔය වගේම කාරණ 8ක් නිසයි කියලා පහාරාධ සූත්‍රයේ තියෙන්නේ ඒ කරුණු 8ම අරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එතකොට අපිට පේනවා සමහර අය ප්‍රශ්න අහද්දී බුදුරජාණන් වහන්සේ පෙරලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් ඔවුන්ට ධර්මය මතු කරලා දෙනවා. ඔබහල ඇති කේසි කියලා අස්වයන් දමනය කරපු කෙනෙක් හිටියයිද. මේ කේසි බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනී මට ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොහොමද මේ ශ්‍රාවකයන්ව හික්මෝ ගන්නේ. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අතර සමහර දරුණුවයි අංගුලිමාල වගේ බොහොම දරුණුවයි දමනය වෙනවා. රජකම අතහැරලා ඇවිල්ලා සිටුකරු සිටු තනතුරු අතහැරලා ඔබහන්සේ ළඟ පැවිදි වෙලා මේ පාත්තරයක් අරගෙන පිණ්ඩ පාති යැපෙමින් බොහෝම දුස්කර ජීවිත ගත කරන. මේ සැප සම්පත් අතහැරලා ඇවිල්ලා විමුක්තියක් පිණිස කැප වෙනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස කොහොමද ඔබහන්සේ මේ ශ්‍රාවකයන්ව දමනය කරගන්න. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහද්දී උන්වහන්සේ පෙරලා ඔහුගෙන් ප්‍රශ්නයව කේසි ඔබ අස්වයන් දමනය කරන කෙනෙක් නේද. ඔව් ස්වාමීනී මම අස්වයෝ දමනය කරන්න බොහොම දක්ෂ කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් කේසි ඉස්සරලා ඔබ කියන්න ඔබ කොහොමද මේ අස්වයන් දමනය කරගන්න. අන්න එතකොට කේසි කියනවා ස්වාමීනි මම නම් අස්වයන් දමනය කරන්න මෙන්න මේ විදියට. මං ඉතින් හොඳින් කියනවා සමහර අස්වයන්ට බොහෝම කීක රෝලු අතගාලා හොඳින් කියනකොට දමනය වෙනවා. සමහර අයට කෙවිට අවශ්‍යයි. ඔවුන්ව දමනය කරන්න මං බොහොම සැර පරුස විදිහට කෙවිටෙන් එක්ක පහර දෙනවා එක්ක කෙවිට පෙන්නනවා එතකොට දමනය වෙන අයින්. සමහරු එහෙමත් අමාරු එතකොට මං කිස් කන්න කෙවිටෙන් ඔවුන්ට පහර දෙනවාකින්. ඔංග දඩුවමෙන් පාලනය කරලා දමනය කරගන්න. හදන්නම බැයි නං හිති මං වෙඩිතිීල මරණවා. ඒ කාලේ කරන්නේ මරණයක. ඒ කාලික්කෝ මරණවා දැන් අද ඔබ දකිනව ඇති. අදට ඔය අස්වයෝ වගේ අස්වරේස්වලට එහෙම අරගෙන යන අස්වයෝ ඉන්නවා. සමහර අස්වයන්ව අතක් පයක් කැඩුනහම පැත්තකට ගෙනල වෙඩිතිීල මරණ. බුදුරජාණන් වහන්සේ කාලෙක්ක දුන්නෙන් විදල හරි මොනහරි කරලා මේ අස්වයාව මරාදාන. එතකොට
කේසි මෙහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මමත් මගේ ශ්‍රාවකයෝ දමනය කරන්න ඔය විදිහටම තමයි කියෝ. දැන් කේසි පුදුම වුණයි මෙහෙම මං අස්සයෝ දමනය කරන වගේ කොහොමද මේ ශ්‍රාවකයෝ දමනය කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා මමත් හොඳින් කියනවා. එතකොට දමනය වෙන අය ඉන්නවා. සමහර අයට මං ටිකක් සැරපරුස විදිහට කියන. එතකොට දමනය වෙනවා. හොඳින් කියලා එහෙම සැරපරුස විදිහට කියලා දමනය කරන්නත් බැයි නම් මමත් කරන්නේ මරා දාන එක කියෝ. කේසිය පුදුම වුණා. ස්වාමීනි ඔබ වහන්සේ මරනවා. ඔබ වහන්සේ වගේ කෙනෙකුට මේ ප්‍රාණඝාතය සුදුසු නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාලා මම හොඳින් කියනවා කියන්නේ බොහොම කරුණාවෙන්. පින කියන්නේ මෙන්න මේකයි, කුසලයේ කියන්නේ මේකයි කියලා යහපත පැත්ත කියලා දීලා කෙනෙක් දමනය කරනවා. ඒක තමයි කිය හොඳින් කියනවා කියන්නේ. මම සැරපරුස විදිහට කියනවා කියලා කියන්නේ බුදු කෙනෙක් ආදීනවේ පෙන්නලා දෙනවා. මේවා කරොත් මෙන්න විපාක, අපාය කියලා දෙයක් තියෙනවා, අකුසල් කියලා දෙයක් තියෙනවා. මේ අකුසල් කරොත් මෙන්න විපාක කියලා භයානක අකුසල්වල විපාක බලවත්ව පෙන්නලා දෙනකොට එයා ඒකට බය වෙලා දමනය වෙලා ධර්මයේ හැසිරෙනවා. ඒක තමයි කිය සැරපරුස විදිහට කියනවා කියන්නේ. හොඳින් කියලා සැරපරුස විදිහට කියලත් සමහර වෙලාවට විනය ශික්ෂාපද පනවනවා, විනය දඬුවම් තියෙනවා. මේ දඬුවම් පමුණවනවා. දැන් ඔබ අහලා ඇති චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය දෙන්න කියෝ. විනය තුල තියෙනවා සත්ත අධිකරණ කියලා තියෙනවා. විනය තුල දඬුවම් පමුණවන ක්‍රම. එතකොට ඒ වගේ දඬුවම් පමුණවල දමනය කරන අර කේසි ටිකක් කිස් කන්න කෙවිටෙන් පහර දීලා දමනය කරනවා වගේ බුදුරජාණන් වහන්සේ වෙන මමත් ඉතින් විනය ශික්ෂාපද පනවල දඬුවම් පමුණවල විනය තුල දමනය කළා නිවනට හික්මවන්න උත්සාහ කරන. ඒත් බැයි නම් මේ බුද්ධ ශාසනය තුළ මරා දානවා කියලා කියන්නේ අර සාමාන්‍ය මනුස්ස ලෝකේ ප්‍රාණඝාත කරනවා වගේ දෙයක් නෙමෙයි කියන. තථාගතයන් වහන්සේගේ ශාසනය තුළ කෙනෙක්ව අතහැරලා දානවා කියන්නේ මැරුව හා සමානයි කියන. බුදුරජාණන් වහන්සේ ආයුහුට අවවාද කරන්නේ මොකද හදන්න බැරිම නම් අතහැරලා දානවා. ඊට පස්සේ ඔහුට අවවාද අනුශාසනා කරන්න නැතුව ඔහු අතහරිනවා කියන ඒක මැරුව හා සමානයි කියන. එතකොට අපිට පේනවා මේ වගේ බුදුරජාණන් වහන්සේ ධර්මය ඒ පුද්ගලයන්ට වැටහෙන විදිහට දේශනා කරන. බලන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය. සමහරු එනවා ගොවිතැන් කරන. ඔහු දන්නේ ගොවිතැන ගැන විතරයි. කුඹුර කරන හැටි, වතුර අරින හැටි, මඩ කරන හැටි, බිත්තර වීහින හැටි, අස්වැන්න කපාගන්න කාලේ ගැන, වැස්ස ඌව ගැන තමයි ඔහුගේ ජීවිතේම ඔහු අත්දැකීම් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් දෙසන්නේ මමත් කුඹුරක් කරනවා කියනවා. එතකොට ඔහු පුදුමයට පත්වෙලා මේ ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ ගොවිතැන් කරනවා, ඔබ වහන්සේට කොයිද කුඹුර තියෙන්නේ කියලා අහන. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මගේ කුඹුර තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. මගේ බීජ තමයි කියනවා සද්ධා බීජ. මම වපුරන්නේ මේවා කියනවා. මගේ ශ්‍රාවකයෝ තුළ මං සද්ධාව වපුරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ විදිහටයි මං ශ්‍රාවකයන්ව නිවන පිණිස හික්මෝ ගන්න. අර කුඹුරක් වපුරනවට උපමා කරමින් බුදුරජාණන් වහන්සේ නිවන් මඟ මතු කරමින් දහම් දෙසනකොට අන්න කුඹුර වපුරපු කෙනාට ඒක වැටහෙනවා. එතකොට ඒ වගේ ඒ පුද්ගලයන්ට අදාළ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. ඊළඟට රාජ්‍ය කුමාරවන්ට රටක් ආරක්ෂා කරගන්න, රාජ්‍යයක් ආරක්ෂා කරගන්න යම්සේද නගර සූත්‍රය තියෙන්නේ වගේ මගේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයන් හිත රැකගන්නෙත් මේ විදිහටයි, නිවනට යන්නෙත් මේ විදිහටයි කියලා දේශනා කරන. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටි කුසලතාවයක් මේක. ඒ පුද්ගලයන්ට අදාළ විදිහට ඒ උපමාරගෙන දහම් දෙසීමේ කුසලතාවේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ කුසලතාවයත් එක්ක උන්වහන්සේටම පිහිටපු හැකියාවන් තියෙන. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින්න පුළුවන් බුදු කෙනෙකුට පමණයි. පිංගටුනි මේ බුද්ධ ශාසනය තුළ නිවන් අවබෝධ කරගත්ත ශ්‍රාවකයන් ගත්තත් උග්ගටි තඥෝ, විපටි තඥෝ, නෙయ్య පද පරම කියලා ශ්‍රාවකය කොටස් ගණනාවක් ඉන්නවා. උග්ගටි තඥ කියන කෙනා කෙටියෙන් ඇහුවත් ඇති කෙන එක ගාථාවාලත් නිවන් දකිනයි හිටිය. ඔබ අහලා ඇති බාහිය දාරුචීරිය දරපතුර ටිකක් ඇඳගෙන පිස්සෙක් වගේ බොහෝ දුරක් දුවගෙන අනේ මට බුදු හාමුදුරුව දකින්න ඕන, අනේ මට බණ ටිකක් අහන්න ඕන කියලා පෙර පින් තියෙන කෙනෙක් දුවගෙන විශාල දුරක් දුවගෙන තමයි සැවැත් නුවරට දවසක් දුවගෙන ආවේ. එනකොට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා. ඉතින් භික්ෂුන් වහන්සේලා කීප නමක් වැඩ හිටියා දුවගෙන ඇවිල්ලා අනේ ස්වාමීනි කෝ බුදු හාමුදුරුව මට ඉක්මනට බුදු හාමුදුරුව මුණ ගස්සන්න කියලා. භික්ෂුන් වහන්සේලා කියා හිටියා ඔබ කවුද? මම බාහිය කිව්වා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා චුට්ටක් ඉවසලා ඉන්න කිව්වා. උන්වහන්සේ වඩිනකම් ඉවසන්න බෑ, එහෙම නගරයට දුවන්න පටන් ගත්තා. පාරක් ගානේ බුදුරජාණන් වහන්සේ හොයා දුවනකොට ඈතින් දැක්කා
තථාගතයන් වහන්සේ වීදියක පිණ්ඩපාතේ වඩිනවා. දුවගෙන ගිහිල්ලා මහා පාර අයිනෙම අර සෙනග අතරෙම දන ගහගෙන අනේ ස්වාමීනි මම බාහිය මට ඉක්මනට බණ ටිකක් කියන්න කිය. බුදුරජාණන් වහන්සේ වදාලා බාහිය මේ බණ කියන වෙලාවක් නෙමෙයි. මේ පිණ්ඩපාතේ කරන වෙලාව තථාගතයන් වහන්සේගේ අතේ පාත්‍රේ මේ පාරක් අයිනේ හිටගෙන අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් කියයි මට අනතුරක් වෙන්න පුළුවන්. ඔබ වහන්සේට අනතුරක් වෙයිද කවුද දන්නේ? මට ඉක්මනට බණ ටිකක් කියන්න. දෙවනි වතාවේ බුදුරජාණන් වහන්සේ වදාලා බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි පිණ්ඩපාතේ කරන වෙලාව. චුට්ටක් ඉවසලා ඉන්න කියෝ. එතකොට බාහිය කියනවා අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මං කෙලෙස් සහිත කෙනෙක් මට අනතුරක් වෙන්න පුළුවන්. මට කෙටියෙන් හරි බණ ටිකක් කියන්න කියෝ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා ඔහුට ජීවත් වෙන්න ආයුෂ තියෙනවද? තාම සුළු කාලයයි තියෙන්නේ. පෙර කරපු අකුසල විපාකයක් පස්සෙන් එනවා. හැබැයි මේ පුංචි කාලය තුල නිවන් දකින්න පින තියෙනවා. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න ඔහු පින්වන්තයි. බුදුරජාණන් වහන්සේ මහා පාරේ හිටගෙනම කෙටියෙන් ධර්ම දේශනා කරා. බාහිය ඔබ එහෙනම් මෙහෙම හිතන් දිත්තේ දිට්ට මත්තම් භවිස්සති යමක් දැක්කොත් දැක්ක විතරයි කියලා හිතන්. සුතේ සුත මත්තම් භවිස්සති යමක් ඇහුනොත් ඇහුන විතරයි කියලා හිතන්. මුතේ මුත මත්තම් භවිස්සති යමක් දැනුනොත් දැනුන විතරයි කියලා හිතන්. විඤ්ඤාණේ විඤ්ඤාණ මත්තම් භවිස්සති යමක් හිතුනොත් හිතුන විතරයි කියලා හිතන්. බාහිය ඔබ ඔය විදිහට ඇස කන නාසය දිවකය මනස ඔස්සේ අරමුණු එතන නවත්ත ගන්නවා නම් ඔබේ හිත එතන පිහිටන්නේ. ඔබ වෙන තැනකත් නෑ. ඒ අතරත් නෑ ඔබ පිරිනිවන් පානවා කියෝ. ඔන්න ඔච්චරයි කෙටියෙන් වදාළ ධර්මය. බාහිය එතනම දනගහගෙන මේ ධර්මය විමසන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩම කරා. ටික වෙලාවක් යනකොට උන්වහන්සේ එතනම ධර්මය අවබෝධ කරගන්නකොටම කුලප්පුයි චෙල දෙනක් ඇනගෙන ගියා. එහෙම මරණයට පත් වුණා. පිරිනිවන් පෑවා. කෙලෙසුන්ගෙන් මිදිලා එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා. බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. හැබැයි සිවුරක්කත් ඇගේ තිබෙනෑ දරපතුරු ටිකක් ඇඳගෙන අයිදුවගෙනාවේ. මහපාරිම දනගහගෙන කෙටියෙන් ධර්මය විමසද්දී ධර්මය අවබෝධ වුණා. එතකොට බාහියට හරියට ඉලක්ක කරලා කෙටියෙන් මේ දේශනාව කරන්න පුළුවන් වුණේ බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච ඉන්ද්‍රිය ධර්මයන් දකින ඒ පුද්ගලයන්ට අදාළ විදිහට ඉලක්කෙට දහම් දෙසන්න පුළුවන් හැකියාව නිසාමයි. ඊළඟට මේ බුද්ධ ශාසනය තුළ ඔය වගේ එක ගාථාව අහලා නිවන් දකින්න පින තියෙන අය හිටිය. ඒ අයට තමයි අපි කියන්නේ උග්ගටිතඤ්ඤෝ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයන්. ඊළඟට විපටිතඤ්ඤ කියන්නේ ඒ අයට කෙටියෙන් අහලා එක ගාථාව අහලා නිවන් දකින්න අමාරුයි. හැබැයි දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට දේශනාව කෙලවර ධර්මාවබෝධය ලබන්න පුළුවන්. එවැනි අයට බුදුරජාණන් වහන්සේ පිළිවල කතාව කරමින් දහම් දෙසනවා. අන්න බුදුරජාණන් වහන්සේ තවත් දහම් දෙසන ක්‍රමයක් තමයි පිළිවල කතා. ඒ කියන්නේ පටන්ගන්නකොටම කෙලින්ම චතුරාරි සත්‍යයෙන්ම දේශනාව පටන්ගන්නවා නෙමේ. මුලින්ම දේශනාව පටන්ගන්නේ දාන කතා, දානය ගැන, අතහැරීම ගැන, ත්‍යාග සම්පත්තිය ගැන, දන්දීම ගැන විස්තර කරමින් දහම් දෙසනවා. ඊළඟට සීල කතා, සීලේ ගැන, කය වචනය සංවර කර ගැනීම, නිති පන්සිල් රැකීම, උපෝසති, සීලේක වටිනාකම මතු කරමින් දහම් දෙසනවා. දාන කතා, සීල කතා. ඊළඟට සග්ග කතා, සුගතිය ගැන, දිවිය ලෝක ගැන, දන්දීලා සිල් රැකලා පින් කරගෙන සුගති සහිත දෙව්ලෝ උපදින ආකාරය ගැන, සුගතියේ ස්වභාවය විස්තර කරමින් දහම් දෙසනවා. දැන් ඔය බණ ටික අහගෙන ඉන්නකොට දන්දීම, සිල් රැකීම, සුගතිය, දිවිය ලෝක ගැන බණ කියනකොට කෙනෙක්ගේ හිත ඒකට පිහිටන්න පුළුවන්. අනේ මටත් දෙව්ලෝ යන්න තියෙනවනම්, මේ වගේ දිවිය සැප සම්පත් ලබන්න තියෙනවනම් කියලා හිත ඒක ඇලෙන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට කාමානං ආදීනවා, මේ දිවිය ලෝකාදී සැප සම්පත්වල පංච කාමයන්ගේ ආදීනව මතු කරමින් දහම් දෙසනවා. ඊළඟට ආදීනව පෙන්නනවා වගේම නෛෂ්ක්‍රම්‍ය ආනිසංස, කාමයන් අතහැරීමේ අනුසස් මතු කරමින් ඊළඟට දහම් දෙසනවා. මෙන්න මේ ටිකට කෙනවා පිළිවල කතාව කියලා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවන්, නෛෂ්ක්‍රම්‍ය ආනිසංස. මේ පිළිවල කතාව තුළ කෙනෙක්ගේ හිත ධර්මාවබෝධයට එකඟ වෙලා නම් බුදුරජාණන් වහන්සේ පිළිවල කතාව කරද්දි බණහන ශ්‍රාවකයන් දිහා හැම වෙලාවෙම බුදු ඇසින් බලනවා. දැන් මේ අයගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලාද, දැන් මේ අයගේ හිත ධර්මාවබෝධයට එකඟ වෙලාද කියලා බුදු ඇසින් බලනවා. ධර්මාවබෝධයට හිතක් සකස් වෙලා නං
සාමුක්කංසික දේශනාව කරන. චතුරාරි සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනයක් සාමුක්කංසික දේශනාව. මේ දේශනාව පවත්වනවා දේශනාව කෙලවර අර බණහගෙන ඉන්න කෙනාගේ හිත එක්ක සෝවාන් වෙනවා. එක්කො සකදාගාමීනවා එක්කො අනාගාමීන එක්කො රහත්වෙනවා. දේශනාව අවසානය මාර්ග පල් ලබනවා. එතකොට ඒ හැකියාව තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම බලලා පිළිවල කතාව කරලා සාමුක්කංසික දේශනාව කරන්න පුළුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේලාටමයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ දහම් දෙසන එක ක්‍රමවේදයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේට පුළුවන් තවත් ශ්‍රාවකයන්ගේ කුසලතා අඳුන ගන්න සමහර කොටසක් ඉන්නවා. දැන් ඔය උග්ගටි තඥ විපටි තඥ ඊළඟ කොටස තමයි නෙය. ඒ අයටත් නිවන් දකින්න පුළුවන්. නීය පුද්ගලයාටත් ධර්මාවබෝධය ලබන්න පුළුවන්. හැබැයි ගාථාවහල නෙවෙයි. දීර්ඝ දේශනාවක් කහල ධර්මය අවබෝධ කරගන්නත් නුවන වැඩිලනෑ. ඒ කෙනා බොහෝ කැපකිරීමක් කරන්න ඕන. සුතා කාලයක් හොඳට බණහන්න ඕන. දතා ඇසූ ධර්මය හොඳට ධාරණය කරගන්නට ඕන්. වචසා පරිචිතා නිතර වචනෙන් ධර්මය පුරුදු කරන්නට ඕන්. මනසානු පෙක්කිතා නිතර නිතර නුවනින් ධර්මය විමසන්නට ඕන. දිට්්‍යයා සුප්පටි විද්දා අන්න එතකොට තමන්ගේ අවබෝධයක් හැටියටේ ධර්මය ටික නුවනින් විමසල ධර්මාවබෝධය කරායන. අන්න බුදුරජාණන් වහන්සේ තවත් පුද්ගලයන්ට දේශනා කරන ක්‍රමවේද. ඒ නිසා තමයි බොහෝ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උපදෙස් සරගෙන කමටහන් අරගෙන බණහලයේ ධර්මය මතක තියාගෙන ධාරණය කරගනිමින් සමහරු හුද කලාව බුදුරජාණන් වහන්සේට ඇවිලකින ස්වාමීනී භාක්‍යතුන් වහස මම කැමති පිරිසෙන් වෙන් වෙලා. හුද කලාව මේ ධර්මය මෙනෙහි කරමින් ධර්මාවබෝධයට වීරිය වඩන් මට සුදුසු කමටහනක් දෙන්න. මට සුදුසු භාවනා ක්‍රමයක් කියල දෙන්න. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔහු දිහා බලලා ඔහුට අදාළ වෙන සුදුසු භාවනාවක් කියල දෙනවා. ඔබ මෙන්න මේ විදිහට ගිහිල භාවනා කරන්න. ඒ අයි උපදෙස් සරගෙන ගිහිල්ලා හොඳට වීරිය වඩල බණ භාවනා කළ ධර්මාවබෝධය ලබනවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියලා කියන්න උන්වහන්සේට පුළුවන් සමහර වෙලාවට උන්වහන්සේ කෙනෙකුට දඩුවමක් පමුණුවන්නෙත් මහා කරුණාව තුළමයි. මොකද ඒකම තමයි ඒ පුද්ගලයාව නිවන් අවබෝධයට හික්මවන්න තියෙන ක්‍රමය. දැංගු බහල ඇති චන්නට බ්‍රහ්ම දණ්ඩනය පැනෙව්ව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ චන්න භික්‍ෂුව කියන්නේ කාටවත් කීකරු නැති කෙනෙක් හිතුවක්කාර කෙනෙ. ඒ චන්න තමයි අපේ බෝසතාණන් වහන්සේ. එදා අභිනිස්ක්‍රමණය කරන වෙලාවෙ චන්න ඇමතිය. උන්වහන්සේ ඉපදිච්ච දවසෙම ඉපදිච්ච සහජාත වස්තු අතර කෙනෙ. සහජාත වස්තු කියන්නේ එදාපේ බෝසතාණන් වහන්සේ පින්වන්ත මහාමායා දේවිය කුසින් බිහිවෙනකොටම. එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ වජිරාසනය ළඟින් මතුවනේ ඒ වෙසක්පුන් පොහෝ දවසෙමයි. යසෝදරාව කන්තකස්සය චන්න ඇමතිය මේ සියල්ල පින්වන්ත මහාමායා දේවිය කුසින් බිහිවෙච්ච දවසම බිහිවුණු සහජාත වස්තු හැටියටයි ධර්මී සඳහන් වෙලාතිය. මේ චන්න කාටවත් පැවිදි වුණාට පසෙ කීකරු නෑ. සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වැඩ හිටිය. ඊළඟට අසූ මහ ශ්‍රාවකයෝ හිටිය. කවුරු ඇවිල්ල චන්න ඔබ මේ දේ කරන්න එපා ඔබ මෙහෙම කරන්න කියද්දි චන්න හිතුවක්කාර චන්නක ඔයා කවුද මට කියන්න. මං පුංචි කාලීනම් බුදුරජාණන් වහන්සේ වැසුරු කරන කෙනෙ පිත් එක මාලිකාව හැදුනේ. මම තමයි උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරනකොට කන්තකස්සය එක්ක ගියේ. ඒ නිසා මට කියන්නෙන් එපා කියලා කවුරු අවවාද කරත් කීකරු නෑ. බොහොම අකීකරි බුදුරජාණන් වහන්සේට විතරයි කීකරු. දැන් උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ චන්න කාටවත් කීකරු නැතිවෙයි. ඒ නිසා ආනන්ද හාමුදුරහන් වනේ ස්වාමීනි චන්න භික්ෂුව කාටවත් කීකරුණෑ හරි හිතුවක්කාරයි. චන්නට මොකද කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ චන්නට බ්‍රහ්ම දණ්ඩනය පනවන්. ස්වාමිනි බ්‍රහ්ම දණ්ඩනය කියන්න මොකක්ද. චන්න භික්ෂුවට කවුරුත් අවවාද අනුශාසනා කරන්න එපා. චන්නව අතහැරල දාන්න කිව සංගේ අතරින් තනි කරන්න කිය. තැන් කෙනෙකුට හිතෙන පුළන් අනේ පවුනේ අනේ එක හොඳ නෑන කියලා හිතෙන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම කරේ මහා කරුණාවට. ඒ තමයි චන්නව දමනය කරගන්න තිබ්බ ක්‍රමේ. ඔහුව නිවන් අවබෝධයට හික්මවන්න ඔහුගේ මාන්‍ය බිඳින්න තිබ්බ ක්‍රමේ තමයි ඒක. දැන් චන්නට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සංඝයා එකතු වෙලා බ්‍රහ්ම දණ්ඩනේ සංඝ සම්මුතියෙන් සම්මත කරා. සම්මත කරලා පණවිඩයක් ඇරිය චන්නට ගෙහින් කිව චන්න සංඝයා ඔබට බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වා. චන්න බොහොම හිතුවක් ඇහුව මොකක්ද බ්‍රහ්ම දණ්ඩනේ මොකක්දේ මට කරලා තියෙනවා කියන එක මොකක්ද ඇහුව. එතකොට කිව්ව සංඝයා අදින් පස්සේ ඔබ ඇසුරු කරන්නේ. සංඝයා ඔබට අවවාද අනුශාසනා කරන්නේ. ඔබව සංඝයා සංඝ පිරිසෙන්
ඉවත් කරලා තියෙන්නේ කියෝ. එහෙම කියනකොටම අන්න තමන්ගේ මාන්නේ බිඳුනා. අහෝ මං වෙනසුනා නේද කියලා කම්පාවක් හිතට ඇති වුණ සිහිසුන්ව වැටුණ කියනවා. කුටියෙන් කුටියට යනවා. අනේ මට එහෙම කරන්න එපා, මට අවවාද කරන්න, මාව තනි කරන්න එපා කියනවා. එතකොට කියනවා මම නෙමේ අන්න අර කුටියට ගිහින් කියන්න කියනවා. අනේ මට අවවාද කරන්න කියෙන හොම කුටියෙන් කුටියට වැඳ වැඳා ගියා කියන. එහෙම වෙනකොට චන්නගේ අර තිබ්බ මාන්නේ හිතුවක් කාරකම තමන් තුළින්ම නැති වෙලා ගිය. චන්න භික්‍ෂුවටම තේරුණා මගේ මාන්නි මයි මේකට හේතුව. සංඝයා මාව ඉවත් කරේ. සංඝයා මට අවවාද අනුශාසනා කරන්න නැතුව මට බ්‍රහ්ම දණ්ඩනේ පැනෙව්වේ මගේ හිතුවක් කාරකම නිසාමයි. මම දැම්මම ධර්මාවබෝධයට වීරිය වඩනවා කියලා චන්න පිරිසෙන් වෙන් වෙලා භාවනා කරන්න පටන්ගත්තා. ධර්මයේ දියුණු කරලා ධර්මය අවබෝධ කරගෙන මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණ. උන්වහන්සේගේ හිත කෙලෙසුන්ගේ මිදෙනවා සමගම බ්‍රහ්ම දණ්ඩනයෙන් උන්වහන්සේ මිදුන කියල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ සියල්ල බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවන්නෙත් මහා කරුණාව තුළමයි. කෙනෙක්කො ධර්මාවබෝධයට යොමු කිරීම පිණිසමයි. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ බොහෝ ශ්‍රාවකයන්ම ධර්මාවබෝධය කරාරගෙන ගිය. තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රාවකයන්ට දේශනා කරපු දේශනා. හැබැයි සමහර අවස්ථාවල් වල බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න හද්දී උන්වහන්සේ පිළිතුරු නොදී හිටපු ප්‍රශ්න තියෙනවා. ඒවට ධර්මය කියන්නේ ටපනීය පඤ්ඤා, අව්‍යක්ෘත ප්‍රශ්න කියලා කියනවා. ටපනීය පඤ්ඤා. බුදුරජාණන් වහන්සේගෙන් සමහරයි ගැන තමන් දන්නෙත් නෑ අහන ප්‍රශ්නේ. තමන්ටත් නෑ, අනුන්ටත් නෑ, ශාසනීටත් නෑ, කාටවත් නැති සමහර ප්‍රශ්න තියෙනවා. අහන්නන් වාරය අහන ඒ වගේ ප්‍රශ්න සමහරු ගාව තියෙන. එවැනි ප්‍රශ්නවලට උත්තර දුන්න කියලා ඔහුටවත් අනුන්ටවත් කාටවත් යහපතක් වෙන්න. එවැනි අවස්ථාවල්ල බුදුරජාණන් වහන්සේ නිහඬව ඉන්න. පිළිතුරු නොදී නොයවැනි ප්‍රශ්න 10ක් ගැන දේශනාව තියෙන. එතකොට සමහරු අහනවා මේ රහතන් වහන්සේ මැරුණට පස්සේ ඉන්නවත් නැද්ද? ඇත්තෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? මේ ලෝකෙ කෙලවරක් තියෙනවද නැද්ද? එතකොට ඔය වගේ ආත්මය ශරීරයක් දෙකක්ද ඔය වගේ ප්‍රශ්නහ දැන් වර්තමානවි තියෙන්නේ. සමහරු අහන ඕන්න කිකිලිද බිත්තරේද ඉස්සල්ලා හටගත් කෙනෙක් කෙන කිකිලි. එහෙනම් ඒ කිකිලි හටගත්ත කොහොමද? ආනෑ ඒ බිත්තරයකින් කියන. එහෙනම් බිත්තරයකින්. එහෙනම් ඒ බිත්තරේ දැම්මේ කවුද කියලා අහනවා. එතකොට ඔය වගේ අන්තිමට ප්‍රශ්නේ උත්තර නෑ. ගහද ගෙඩියද ඉස්සල්ලා හටගත්තේ අහනවා. කවුරු හරි කියන ගහ. එහෙනම් ඒ ගහ හටගත්තේ මොන ඇටෙන්ද? ගෙඩියක් තියෙන්නේ පෑ. මොකක් හරි ඇටයකින්නේ පැලවෙලා ගහක් හටගත්තේ. එහෙනම් ගෙඩියක් වෙන්න තිකිනවා. එහෙනම් ඒ ගෙඩිය වැටුනේ මොන ගහින්ද කියලා. ඔය වගේ දැන් උත්තර නෑ. තමන්ට වැඩකුත් නෑ, අනුන්ට වැඩකුත් නෑ, තර්ක විතර්ක කර ඉන්න ඔය වගේ ප්‍රශ්න මිනිස්සු අතර තියෙනවා. එවැනි ප්‍රශ්නවල බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී ඉන්නවා. ඒ ඔහුටවත් අනුන්ටවත් උපකාර නොවෙන නිසා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ නමක් හැම මොහොතෙම ධර්ම දේශනා කරද්දි පවා ලෝක සත්‍යයා ගැන මහා කරුණාවෙන් ඔවුන්ට අවබෝධය කරායන්න උපකාර වෙන ආකාරයටයි බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ දින චරියාව තුළ උන්වහන්සේ සිංහසෙයාවෙන් සැතපෙන්නේ දවසේ පැය 2කටත් අඩු කාලයක්. හිමිදිරි උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. රාත්‍රී කාලේ හවස් වරුවෙත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවටම බුදු ඇස විහිදෝල බලනවා කාටද අද මං පිහිට වෙන්නේ. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන අය? ඒ අය හොයාගෙන යුදුන් ගනම් බුදුරජාණන් වහන්සේ වඩිනෝ. උන්වහන්සේ සුනීත සෝපාක වගේ අයටත් පුංචි රාහුල හාමුදුරන් වහන්සේටත් එකම ආකාරය මහා කරුණාවකින් උන්වහන්සේ මේ මගේ ගිහි කල පුට්‍රත්නය කියලා විශේෂ සැලකිලි දක්වන්න ගියනෑ. සමහර අවස්ථාවල් වල උන්වහන්සේගේ ඉවසීම නිසාම මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථාන ලැබි පුංචි රාහුල හාමුදුරු. සමහර චබ්බගේ භික්‍ෂූන් වහන්සේලා වගේ බොහොම හිතුවක්කාර භික්‍ෂූන් වහන්සේලා මේ ශාසනය තුළ වැඩ ඉඳලා තියෙන. එවැනි අය සමහර වෙලාවට පුංචි රාහුල හාමුදුරන්වත් කුටියෙන් එලියට ඇදලදාපු අවස්ථා තියෙනවා. එක දවසක් ආගන්තුකව පැමිණුණා බොහෝ ඈත ඉනම් මේ හිතුවක්කාර භික්‍ෂූන් වහන්සේලා පිරිසක්. එනකොට කුටි සෙනසුන්වල ඉඩ නෑ. ගොඩක් කුටි භික්‍ෂූන් වහන්සේලාගෙන් පිරිලා. මේ අය කල්පනා කර අපිට කුටියක් ඕනනම් අන්න රාහුල හාමුදුරු බොහොම ඉවසීමක් තියෙන. උන්වහන්සේ එළියට ඇදලා අපි ওই කාමරයට යන් කියලා පුංචි රාහුල මහරහතන් වහන්සේ වැඩ හිටියේ කුටියට ගිහිල්ලා
මේ අපිට මේ කුටිය ඕන යන්න එලියට කියලා අනි අර හාමුදුරන්ග පුංචි රාහුල හාමුදුරන් කුටියෙන් එලියට ඇදලද උන්වහන්සේ ශික්ෂාකාමී උන්වහන්සේ හැමදාම උදෑසන වැලි අහුරක් අරගෙන උඩට විසි කරලා හිතනවා මේ වැලි කැට ගණනට මට වැඩිහිටි භික්‍ෂූන්ගෙන් අවවාද අනුශාසනා ලැබේවා. කවුරු මට අවවාදයක් අනුශාසනා කරත් මම කරුණා මෛත්‍රියන්ගේ අවවාද අනුශාසනා හිස් මුදුනෙන් පිළිගෙන කටයුතු කර. ඒ තරන් නිහතමානී කෙනෙ. තින් එදා දැම් පුංචි රාවුල හාන්දුරන්න ඉන්න තැනක් නෑ. සීතල දවසක් උන්හස එලි මහනි හිටිය සීතලයි. ඉවස ගන්නම බෑ. කුටිවල දැම් භික්ෂූන් වහසල නිදාගෙන. ඇවිදගෙන යනකොට තියෙන වැසිකිලි බුදුරජාණන් වහන්සේකි වැසිකිලි. වැසිකිලි ඇතුළට ගිහිල්ල සීතලට සිවර පොරෝගෙන උන්ඩි වෙලා හිටිය. හිමිදිරි උදෑසන අවදි වෙන බුදුරජාණන් වහන්සේ වැසිකිලිය ළඟට ගිහිල්ල උගුර පෑදුව. බලන්න උන්වහන්සේ දැමි තමන්ගේ වැසිකිලිය වුණත් කවුරු හෝ ඉන්නවද කියලා බලන්න එලියන උගුර පෑද. උගුර පාදනකොට වැසිකිලිය ඇතුළෙනුත් කෙනෙක් පුංචි රාවුල හාමුදුර උගුර පාදල තමන් ඇතුළ ඉන්නවා කියලා දැනන්න සැලැස්ව. එතකොට බුදුරජාණන් වහන්සේෝ කවුදමේ. ස්වාමිනි භාකිතුන් වහස මම රාහුලකි. රාහුල මොකද මේ වෙලා මේ වැසිකිලේ කරන්න. අනි ස්වාමිනි භාකිතුන් වහස මට අද ඉන්න තැනක් නෑකිව. මේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇවිල මගේ කුටි අල්ල ගත්තා. මම මේ වැසිකිලියට වෙලා සීතලේ හිටිය කිය. බුදුරජාණන් වහන්සේ මෙහෙන්න රාහුල එහමනන් තතාගතයන් වහසකි කුටිය අද වැඩීම කියලා පුංචි රාහුල හාමුදුරන්ව ශ්‍රී හස්තයෙන් අල්ලගෙන එක්කන් ගෙහිල්ලා උන්වහන්සේගේ කුටියේ වැඩ ඉන්න සැලැස්ව. එතකොට අපිට පේනම් මේ වගේ බුදුරජාණන් වහන්සේ තුළ මහා කරුණාවක් තිබුණ. සමාජීම පිළිකුල් කරපු සමහර වෙලාවට පහත් කුලවල කියලා බොහොම පිළිකුලෙන් මිනිස්සු පිළිකුල් කරපු සුනීත සෝපාක වගේ රසූචි කද කරගහගෙන ගිය අය පවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඔවුන්ට පිහිට වෙලා ඔවුන්නත් එක්කරගෙන ඇවිල මේ බුද්ධ ශාසනය තුළ පැවිදි භාවේ ලබාදුන්. ඒ හැමෝටම එකම ආකාරි මහා කරුණාවකින් බුදුරජාණන් වහන්සේ සැලකුව. උන්වහන්සේ වැඩහිටිය අවුරුදු 45 පුරාවටම දෙව්මනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් 84,000ක ධර්මස්කන්ධයක් ලෝකෙට දේශනා කර. පිරිනිවන් පාන මොහොතේ පවා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් අවසාන මොහොතේ සංඝයාට දැනුම් දුන්නේ හන්දදාන භික්කවේ ආමන්ත්‍යාම මහණෙනි අවසාන වතාවටත් නුඹල අමතනවා. වයිදම්මා සංකාරා මේ ලෝකෙ සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා නැතිවී යන ස්වභාවෙන් යුක්තයි. අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන් ශ්‍රාවකයන්ව දෙව්මිනිස් ලෝකයාව ධර්මාවබෝධය පිණිස අප්‍රමාදී භාවී පිහිටෙව්ව. එවිතරක් නෙමේ උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු දෙව්මිනිසුන්ට බොහෝ කාලයක් වන්දනා කරලාහලි පින් රැස් කර ගැනීම පිණිස උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානය මත මෙපමණ කාලයක් ලෝකෙ වැඩසිටිත්වා කියල අධිෂ්ඨාන පිහිටෙව්වා. උන්වහන්සේ වැඩඉන්න ඇද්දිමානන් දහාදුරන්ට දේශනා කර ආනන්දය මේ සතර ස්ථාන දෙව් මිනිසුන්ට වන්දනා කළ පින් රැස් කරගන්න පුළුවන් අවිධහිත ස්ථාන. ඒ වගේම ත්‍රිවිධ චෛත්‍යය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා කළ යුතු ආකාරය පින් රැස් කරගත යුතු ආකාරය. තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මී පිරිනිවන් පෑමත් සමගම ශාස්තෘන් වහන්සේ හැටියට පිළිගන්න කියලා ධර්මය ශාස්තෘත්වයට පත් කරලා අනාගතයේ ලෝකෙ උපදින පහළවෙන දෙව්මිනිස් ලෝකයාටම අනාගතෙත් ධර්මය අනුගමනය කරමින් නිවන් මගේ යන්න ඒ ධර්මය ශාස්තෘත්වයට පත් කරලයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්. එනිසා අද අපිට බුදුරජාණන් වහන්සේ දා වැඩඉන්න ඇද්දි දේශනා කරපු ඒ උතුම් ධර්මස්කන්දය 84,000ක ධර්මස්කන්දේම අද අපිට ලැබිලා තියෙනවා. එනිසා මේ උතුම් ධර්මය තම නැන පමණින් උත්සාහයෙන් වීරියෙන් ධර්මය දියුණු කරන ශ්‍රාවකයන්ට තම නැන පමණින් මේ ධර්මය වටහාගන්න අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ පිණිස ඔබ හැම දෙනාම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උත්සාහ කරන්න වීරිය වඩන්න ධර්මාවබෝධයට උත්සාහය වීරිය ඇති කරගන්න. එහෙමනං ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කර